අපි ඇදිතන්තුවක හට ගන්නා තීරයක් ස්ථාවර තරංග සම්බන්ධ සිද්ධාන්ත කොටස් සාකච්ඡා කළා. පසුගිය පාඩමේදී ගණන් කිහිපයක්ම සාකච්ඡා කළා. අපි අද බලනවා තවදුරටත් ඒකේ ගණන් කිහිපයක් හදලා මේවයි මොන වගේ ආකාරයේ ගණන් ලැබෙන්න පුළුවන්ද කියලා දරුවන්ට අවබෝධයක් ලබා දෙන්න. බලන්න මේ ගණන එකම ආතතියෙන් යුත් එකම ආකාරයට පෙළූ තන්තු දෙකකින්. ඒ කියන්නේ මූලිකය නම් තන්තු දෙකේම මූලිකය කියන එකයි කියන්නේ. තන්තු දෙකකින් නිකුත් වන ස්වර දෙකක සංඛ්‍යාත අතර අනුපාතය 2:1යි. 2:1යි. පහත් ස්වරය ඇති කරලා තියෙන්නේ සෙන්ටිමීටර් 80ක් දිග කම්බියකින්. ඒකේ විස්කම්බය දෙල තියෙනවා 0.2 මිලිමීටර් කියලා. උච්ච ස්වරය ඇති වෙලා තියෙන්නේ සෙන්ටිමීටර් 25ක් දිග කම්බියකින්. ඒකේ විස්කම්බය 0.4 මිලිමීටර්. අපි දන්නවා අර සංඛ්‍යාතයට සඳහා ලැබුණු සාධාරණ සමීකරණයේ F සමානයි 1/2L T/m කියලා හිටියේ. මේ වගේ හිටියේ. F සමානයි 1/2L T/m. මේක තමයි සමීකරණය. ඒතර මේ ගැටලුවේ හැටියට මෙතන විස්කම්බයක් දීලා තියෙනවානේ. එහෙනම් විස්කම්බය සම්බන්ධ කරලා ඕන මේක ලියන්න. ඒතර සමීකරණය එන්නේ 1/2L T/a රෝ. මෙන්න මේ වගේ එකක් එන්නේ සමීකරණයට. ඒතර බලන්න ඉර යට තමයි L ඉන්නේ. කියන්නේ තන්තුවේ දිගට ප්‍රතිලෝමයි සමානුපාතික. ඒක නිසා තමයි අර අතන බලන්න පහත් ස්වරය ඇවිල්ලා තියෙන්නේ වැඩි දිගකින් 80කින් ඇවිල්ලා තියෙන්නේ. උච්ච ස්වරය ඇවිල්ලා තියෙන්නේ 25කින්. ඒතර මෙන්න මේ සමීකරණත් එක්ක තමයි අපිට දැන් මේ ගැටලුවේ විසඳ ගන්න ඉස්සරහට යන්න වෙන්නේ මෙන්න මේ කොටසත් එක්ක. මේ T/m ලියලා වැඩක් නැහැනේ. මේකෙන් තමයි යන්න වෙන්නේ. අපේ ගානේ කම්බි තනායති ද්‍රව්‍යවල ඝනත්ව අහන්නේ මේ එකම ලෝහයෙන් හදපු කම්බි දෙකක් නෙමෙයි. ඒකේ තමයි රෝ කියන එක වෙනස්. දැන් බලන්න සංඛ්‍යාත අතර අනුපාතය අහන නිසා අපිට ඒ වගේ ප්‍රශ්නට අහනකොටම තේරෙන්න ඕන මෙතන සමීකරණ දෙකක් අනිවාර්යයෙන්ම බෙදන්න වෙනවා කියලා. ඒකනේ දෙකට අනුපාතය දීලා තියෙනවා. එතකොට මෙතන F ලියලා ඒක දෙක බෙදන්න වෙනවා. එතකොට නම් මේ ගණන් වල ඒකක SI එකකම වෙන්න ඕනේ නැහැ. දැන් අතන 80 සෙන්ටිමීටර් තියෙනවා 25 සෙන්ටිමීටර් තියෙනවා. එතකොට මෙයා සෙන්ටිමීටර් වෙලා මෙයාත් සෙන්ටිමීටර් වුණාම බෙදනකොට ඒක කැපෙනවනේ. ඒ නිසා මේකේ මම SI එකක වලින් ආදේශ කරන්නේ නැහැ. එතකොට මෙතන ගණනේ කියනවා එකම ආතතිය නිසා T කැපිලෙයි බෙදනකොට විස්කම්බ දෙකත් අතර දීලා තියෙන්නේ මිලිමීටර් 2යි මිලිමීටර් 4යි කියලා. ඒතර මේවා මෙතන අර 5r වර්ගනේ ලියන්න වෙන්නේ. මෙතන හරස්කඩ වර්ගඵලයනේ තියෙන්නේ. 5r වර්ග ලියන්න වෙන්නේ. ඒතර ඒවටත් අර මිලිමීටර් දීලා තියෙන එක මම 10 ඍණ 3ෙන් වැඩි කරලා මීටර් කරන්නේ නැහැ. මොකද සමීකරණ දෙක බෙදන නිසා. දැන් අපි මේ සමීකරණයට ආදේශ කරමු. මොනවද එන්නේ කියලා බලන්න. එකක දීලා තියෙන 80යි දිග විස්කම්බය 0.2යි අනිත් එක 25යි 4යි. උච්ච ස්වරය තමයි 25. එහෙනම් අපිට ලියන්න පුළුවන් මම නැවත සමීකරණ ලියන්නම්. F සමානයි 1/2L T/a රෝ. ඒතර F එක ලිව්වොත් අපිට එනවා F එක සමානයි 1 බෙදීම 2 වාරයක් 25. ඒක සෙන්ටිමීටර් තියෙන මීටර් කරන්නේ නැහැ. T එකම ආතතිය තිබුණේ A ලියන්න ඕන. A කියන එක තිබුණේ 0.04යි මිලිමීටර් කියලා තිබුණේ විස්කම්බය. බලන්න 0.04යි මිලිමීටර් විස්කම්බයක් තියෙනවා. ඒතර විස්කම්බය දෙකට බෙදන්න ඕන අරය හදා ගන්න. ඒතර ඒක සමීකරණ දෙකේම බෙදෙනවනේ දෙකෙන්. ඒ නිසා ඒකත් කැපිලා යනවා. ඊට පස්සේ ඒකේ වර්ගය ලියන්නත් ඕන.
5r වර්ගනේ. ඒක නිසා මේ ලියපු ඉලක්කම දෙකට බෙදලා ඒක වර්ග කරන්න ඕන. අර දෙකෙන් බෙදන එක නම් මේකත් බෙදන නිසා අනුපාතය ගන්නකොට කැපෙනවා. හැබැයි වර්ග කිරීම අවශ්‍යයි. එහෙනම් 0.4 වර්ගය ඕන ලියන්න. එතන මෙතන ලියන්න ඕන 0.4 වර්ගය. ඒක වරක් මං රෝ 1 කියලා ලියන්න. මෙන්න සමීකරණය. මේ a කියන්නේ 5r වර්ග. එහෙම නැත්නම් 5d වර්ගයට 4යි. මේක ඕනනම් දරුවන්ට ලියන්න පුළුවන් 1 බෙදීම 2l t බෙදීම a. a කියන්නේ 5d වර්ගයට 4යි. මෙන්න මෙහෙම එන්නේ. ඉතින් සමීකරණ දෙකක් බෙදෙන නිසා මේ 5 කියන එකයි 4යි කැපිලා යනවනේ. ඒ නිසා ඒක ඕන වෙන්නේ නැහැ. මම ඒකෙත් ඒක ලිව්වේ නැහැ මේ විස්කාම්බය 0.4 කියලා දීලා තිබුණ නිසා ඒකේ වර්ගය ලිව්වා මෙතෙන්ට. දැන් දෙවෙනි එක අපිට එන්නේ f2 සමානයි 1ට දෙවාරයක් 80යි. එයාගේ දිග 80යි. t ඒකමයි මෙතන විස්කාම්බය 0.2යි. මේකේ වර්ගය රෝ 2. මම මේ උච්ච සරය තමයි උඩින් ලියලා තියෙන්නේ. පහත් සරය තමයි යටින් ලියලා තියෙන්නේ. දැන් මේ දෙන්න බෙදුවම මේ පැත්තෙන් එනවා f1 බෙදීම f2 කියලා අනුපාතයක්. ඒක 2ට 1යි. කියන්නේ 2 බෙදීම 1යි. එහෙනම් දරුවාට ලියන්න පුළුවන් පළවෙනි සමීකරණය දෙවෙනි සමීකරණයෙන් බෙදුනම මෙතන f1 බෙදීම f2 ඒ කියන්නේ 2 බෙදීම 1යි. කියන්නේ 2යි. මෙතන මේ දෙක ඉලක්කම කැපිලා යනවා. මේ 80 උඩට යනවා. ඒතර 80 බෙදීම 25යි. දැන් මේවා සෙන්ටිමීටර් කරා නම් වෙලාව අරගෙන ඒකේ තේරුමක් නැහැ අත්‍තරම සමීකරණ බෙදනකොට කැපිලා යන නිසා. දැන් මෙතන බෙදනකොට t ට t කැපෙනවා. මේ කොටස යනවා ඉර උඩට. මේ කොටස යටට එනවා. ඒ කියන්නේ 0.2 වර්ගය රෝ 2 බෙදීම 0.4 වර්ගය රෝ 1. මේ ටිකේ වර්ගමූලයක් එනවා. දැන් සමීකරණ දෙක දරුවට වර්ග කරන්න තියෙන. එතකොට මේක වර්ගමූලය අයින් වෙලා යයි. මේවා වර්ග වෙයි. එතකොට මේක වර්ග වුණාම 4ක් එනවා. 4 වැඩි කිරීම 25 වැඩි 25. මේක වර්ග ගන්නවනේ. එතකොට මේක වර්ගයට 4යි මේකත් වර්ග වෙනවනේ. 80 ඒවා දෙකක් ඉරයට ඉන්නවා. 80 වැඩි 80. ඒ ටික සුළු වුණාම මෙතන එනවා එතකොට මේ දශම ස්ථානේ අයින් වෙනවා. දැන් මේක මම වර්ග කරනවානේ. එතකොට මේ වර්ගමූල ලකුණ නැති වෙනවා. එහෙනම් මෙතන ඉන්නේ 2 වර්ගය 4යි. මෙතන ඉන්නේ 4 වර්ගය 16යි. රෝ 2 බෙදීම රෝ 1. දැන් සුළු කිරීමක් විතරයි තියෙන්නේ. මේ 4 මේකට කපලා දාන්න පුළුවන් දරුවන්ට. මේකත් කපන්න පුළුවන්නේ 16 5යිනේ මෙතෙන්ට. මේ 16 මෙතෙන්ට 5යි. මේ පහත් මෙතෙන්ට සුළු කරන්න පුළුවන්. 5 වරක් 5යි. ඒවා මෙතෙන්ට 16යි. එහෙනම් 25 බෙදීම 16යි. රෝ 2 බෙදීම රෝ 1 කියන්නේ 25ට 16යි.
රෝ 2 බෙදීම රෝ 1 25ට 16. මම රෝ 2 කියලා ගත්තේ අර පහත් සංඛ්‍යාතයේ තිබුණා කියලා ඒගොල්ලෝ සඳහන් කරලා තිබුණ එක. සමීකරණ දෙක ලිව්වා බෙදුවා. මම මේවා සෙන්ටිමීටර් මීටර් කරේ නෑ. මෙතන මිලිමීටර් තිබුණා ඒකත් මීටර් කරේ නෑ. එකම එකකින් තියාගෙන ගියා ගණන බෙදන නිසා. මේ ගණන බලන්න. 0.5 මීටර දිග වයලින තන්තුවක් 440 හර්ට්ස් මූලික සංඛ්‍යාතයකට සුසර කර ඇත. 440යිලු මූලිකය. මේ තන්තුවෙන් 550ක් ගන්න. 550ක සංඛ්‍යාතයක් ගන්න. අපි අර ඇඟිල්ල තියලා තන්තුවේ දිග වෙනස් කරන්න තමයි මේකේ තියෙන්නේ. දිග වෙනස් කරන්න ඇඟිල්ල කොතනද තියෙන්න ඕන කියලා අහන්න. ඒ කියන්නේ දැන් වයලිනය මුලින් සුසර කරාට පස්සේ එක් තන්තු අපි සුසර කරාට පස්සේ එයාලගේ ආතතිය නියතයි. අපිට ඊට පස්සේ ආතතිය වෙනස් කරන්න බෑනේ. අපිට පුළුවන් අර ඇඟිල්ල තනින් තන තියලා තද කිරීම මගින් ඒ ඇඟිල්ල තියෙන ස්ථානයට නිෂ්පන්දයක් ගන්න තමයි පුළුවන්. ඒතර තන්තුවේ දිග තමයි එයා අඩු කරන්නේ හෝ වැඩි කරන්නේ. ඒතර අර සංඛ්‍යාතය ගන්න සමීකරණ F සමානයි 1/2 L නේ හිටියේ. ඉර යට ඉන්නේ L. ඒතර දිග අඩු කරොත් සංඛ්‍යාතය වැඩි වෙනවා. ඒ කියන්නේ යා උච්ච ස්වරයක් ගන්න ඕන නම් අර ඇඟිල්ල ටිකක් උඩට ගේන වයලිනේ. නැත්තම් අර බේස් හඬ ගන්න ගියා තමයි දිග වැඩියෙන් තියා ගන්න ඕන. ඒතර සංගීතය කරන ළමයිනව දන්නවා වයලිනේ ඇඟිල්ල තියලා මේක කරන්න. අර සමහරවල් අපි දැකලා තියෙනවා ප්‍රවීණ වයලින් වාදකයෝ ඉන්නවා අර ඇඟිල්ල තියලා නිකන් අත දෙදරවන මෙහෙම කළා. ඒ කියන්නේ ස්වර අලංකාර ගන්න යාලා අත මෙහෙම පොඩක් දෙදරවන ගතියක් පේනවා. ඒ පෙතර කරන්නේ යාලා ආතතිය වෙනස් කරනවා. ඇඟිල්ල නිකම්ම තද කරන් ඉන්නේ නැහැ. ඇඟිල්ල සරින් සරේ බුරුල් කරලා එහෙම කරලා ආතතිය සුළු වශයෙන් වෙනස් කරනවා ඒගොල්ලෝ. ඒක තමයි කරන්නේ. භෞතික විද්‍යාව දැනගෙන හිටියම සංගීතය කරන්න බෑ. සංගීතය දැනගෙන හිටියට භෞතික විද්‍යාව පුළුවන් වෙන්නේත් නැහැ. ඒ විෂයන් දෙකක්. නමුත් මේවා තේරුම් ගන්න පුළුවන් මේවා භෞතික විද්‍යාව දැනගෙන හිටියොත්. අපි දැන් ගණන හදමු. 0.5ට තියෙන්නේ මූලිකය තියෙන්නේ 440යි. එහෙනම් අර සාධාරණ සමීකරණේ n කියන තැනට 1 එන්නේ. 1/2L T/m. ඊළඟ අවස්ථාවේ 550යි. ඒතර T වෙනස් කරලත් නැහැ, m වෙනස් කරලත් නැහැ. දිග විතරයි වෙනස් කරලා තියෙන්නේ. අපි සමීකරණ දෙක ලියමු. මේක තමයි සාධාරණ සමීකරණය. F සමානයි 1/2L T/m වල මූලය. ඒතර මේකේ T/m වල මූලය කියන එක ගත්තාම ඒක නියතයිනේ මේ ගණනේ. දිග වෙනස් කරලා තියෙන මිසක් ආතතියවත් m වත් ගැන යමක් කියන්නේ නැහැනේ. එහෙනම් මේක සමානුපාතකයෙන් හදමු. ඒවත් දරුවෝ පුරුදු වෙන්න බෑ. දෙකේ ඉලක්කවත් නියතයිනේ. එහෙනම් අපි ලියමු F සමානුපාතිකයි 1/8L කියලා. මෙතන ඔක්කොම මූලිකයෙන් තියෙන්නේ. ඒකින්ද උඩට n ලියන්නත් අවශ්‍යතාවයක් නැහැ. එහෙනම් දරුවන් ලියන්න බලන්න. F සමානයි k වාරයක් 1 බෙදීම L. එහෙනම් F සමානුපාතිකයි 1/8L. මම දැන් මේකෙන් තමයි ගණන හදාගන්නේ. 440ට 0.5යි. 550ට අහන්න. එහෙනම් ලියන්න පුළුවන්. F සමානයි k වාරයක් 1/8L. එතකොට 440 සමානයි k වාරයක් 0.5යි. 550 සමානයි k වාරයක් මම ඒක L කියලා ලියනවා. බහුවර්ණයකට ඇහුවොත් දරුවාට විනාඩි 2ක් යන කලින් මේක ලියන්න පුළුවන් වෙන්න ඕනේ. දැන් සමීකරණ දෙක බෙදනවා. ඒතර මෙයාගෙන් බෙදනකොට මේ L එක යනවා ඉර උඩට. එතකොට මෙතන 440ට 550 තියෙන්නේ. බිඳුවක් කැපිලා යනවා. මේක හිතෙන්ම පුළුවන් දරුවන්ට 11න් බෙදන්න. එතකොට මෙතන 4යට 5යි. එහෙනම් 4 බෙදීම 5 සමානයි. මෙතන මේ L එක තමයි උඩට යන්නේ.
ඒතර L බෙදීම 0.5. 0.5 4න් වැඩි කරාම 2යි. ඒතර 2 බෙදීම 5යි. 2 බෙදීම 5යි. එතකොට එනවා දරුවන්ට මීටර් වලින් එන උත්තරය මීටර් 0.4ක් කියලා. ඒතර කලින් 0.5යිනේ තිබුණේ. දැන් එහෙනම් තන්තුවේ දිගේ එන්න ඕන 0.4යි. ඒ කියන්නේ අර තන්තුව නට් එකට සම්බන්ධ කරපු තැන ඉඳලා තව 0.1ක් මෙහෙන් ඇඟිල්ල තියන්න ඕන. ඒක තමයි මෙතන කියන්නේ. ඒතර සංඛ්‍යාත වෙනස් කරන්න ඒ වයලින් කම්බි වල බලුවොත් සමහර ඒවා විස්කම්බ වෙනස් කරලා තියෙනවා, මහත කම්බි දාලා තියෙනවා. සමහර ඒවා සිහින් කම්බි තියෙනවා. ඒතර ආතතිය වෙනස් කරනවා. ඇඟිල්ල තැබීමෙන් දිග වෙනස් කරනවා. ඒවෙන් තමයි අපි විවිධ සංඛ්‍යාත එකේ ගොඩනගන්නේ. දැන් බටනලා වගේ ඒවට ගියාම ඒවා නම් තන්තු නෙමෙයිනේ තියෙන්නේ. ඒතර වායුව තමයි කම්පණය කරන්නේ. ඒතර අර සිදුරු වැසීමෙන් එයාට පුළුවන් දිග වෙනස් කරන්න. ඒවා තමයි කරන්නේ. වයලින් එකත්, গিitar එකත්, පියානෝවත් තන්තු වල දිග වෙනස් කිරීම තමයි කරන්නේ. දැන් පියානෝ එක නම් අපි එක එක යතුරු ඔබනකොට කීබෝඩ් එක අපි කී තද කරනකොට ඒ අර කම්පණය කරන මිටිය වදින තැන වෙනස් වෙනවා තන්තුවේ. ඒතර තන්තුවේ මිටිය වදින තැන අනිවාර්යයෙන්ම කම්පණය වෙන තැනනේ. එතන අනිවාර්යයෙන් ප්‍රශ්පන්දයක් එන්න ඕන. ඒතර ඒ කම්පණය කරන තැන ප්‍රශ්පන්දයක් එන විදිහට එයාගේ ස්ථාර තරංග රටාවක් එයා හදා ගන්නවා. ඒක තමයි කරන්නේ. මේ ගන්නත් බලමු මොකද කියන්නේ කියලා. හරස්කඩ සමාන තන්තු කොටස් දෙකක්. ඈඳීමෙන් සංයුක්ත තන්තුවක් සාදනු ලැබේ. එතන කියන්නේ කම්බි වර්ග දෙකක්. මේ වගේ එකක්. ඒ කියන්නේ අපි හදන්න වෙන දැන් සංයුක්ත කම්බියක්. හරස්කඩ සමානයි. හැබැයි එක් තන්තු කොටසක දිග 4.8යි, ස්කන්ධ 0.06යි. අනෙක් කොටස දිග 2.56යි, ස්කන්ධය 0.2යි. තන්තුව 80 නිව්ටන් ආතතියකට යටත් කර ඇත. තන්තුවේ කෙළවරකට ඇති කරනු ලබන තීරයක් ස්පන්දයකට අනෙක් කෙළවරට යාමට ගතවන කාලය හානි. මෙතන සංඛ්‍යාත සම්බන්ධ දෙයක් අහලා නැහැ. කාලයක් අහන්නේ. ඉතින් දුරක් දන්නවනේ නූල් දෙකේ. තන්තු දෙකේ දුර දන්නවා. ඉතින් කාලය අහන්නේ නම් වේගය තමයි හොයන්න වෙන්නේ. ඉතින් වේගය වෙන සමීකරණය අපි දන්නවනේ. v සමානයි t බෙදීම m වල මූලය. අපි එතනින් යන්නේ. v සමානයි t බෙදීම m වල වර්ගමූලය. ඒතර t කියන්නේ ආතතිය. ඒක දීලා තියෙන 80යි කියලා. සිම්පල් m කියන්නේ ඒකීය දිගක ස්කන්ධය. මෙතන බැලුව බැලමට මේ ඒකීය දිගක ස්කන්ධයම දීලා නැහැ. මුළු ස්කන්ධය දීලා තියෙනවා. මුළු ස්කන්ධය දීපු නිසා දිගක් දීලානේ තියෙන්නේ. ඒක බෙදලා අපිට මෙතන සිම්පල් m හොයන්න පුළුවන්. අපි ඉස්සෙල්ලා මේ දෙක හොයාගෙන ඉඳමු. තර සිම්පල් m එක කියලා කියන්නේ මුළු ස්කන්ධය බෙදන්න ඕන දිගෙන්. ඒකීය දිගක ස්කන්ධයනේ කියන්නේ. තර මුළු ස්කන්ධය එන්නේ 0.06යි. 0.06යි. එයාගේ දිග 4.8යි. තර මේක ලියන්න පුළුවන් දරුවන්ට 6 වැඩි කිරීම 10/2යි කියලා. මේක ලියන්න පුළුවන් 48 වැඩි කිරීම 10/1යි කියලා. තර මෙතන 10/2ක් එනවනේ. මෙතන 10/1ක් එනවා. 10/1ක් කැපෙනවා. තර 10/1ක් ඉතුරු වෙනවා. 6 වරක් 8යි. එහෙනම් දරුවන්ට ලියන්න පුළුවන් උඩින් එනවා 10/1ක්, යටින් එනවා 8ක්. ඕනනම් ඒ 10/1ත් ඉරයටට අරගෙන 10/1ක් කියලා අපිට 80යි කියලා ලියන්න පුළුවන්. එක බෙදීම 80යි. ඒතර ඒකක ලිව්වොත් එන්නේ දැන් මේ ඔක්කොම කිලෝග්‍රෑම් මීටර එහෙමනේ දීලා තියෙන්නේ. එහෙනම් SI එකක තියෙන්නේ. මේක කිලෝග්‍රෑම් මීටරයට. කිලෝග්‍රෑම් මීටරයට. මේ M1
80 එකයි. අපි අනිත් එකත් හොයමු. අනෙක් කොටස ගත්තොත් දිග 2.56යි මීටර්. ස්කන්ධය 0.2. එහෙනම් අපිට ලියන්න පුළුවන් m2 සමානයි මුළු ස්කන්ධය බෙදන්න ඕන මුළු දිගෙන්. මුළු ස්කන්ධය 0.2. 0.2යි දිග කියලා කියන්නේ 2.56යි. එතකොට මෙතන 2 වැඩි කිරීම 10 රින් 1යි කියලා ලියන්න පුළුවන්. මෙතන ලියන්න පුළුවන් 256 වැඩි කිරීම 10 රින් 2යි කියලා. මේක 2 වැඩි කිරීම 10 රින් 1යි. මෙතන 256 වැඩි කිරීම 10 රින් 2යි. එතකොට එක 10 රින් එකක් කැපෙනවා. තව 10 රින් එකක් ඉතුරු වෙනවා. ඒක උඩට දාන්න පුළුවන්. එතකොට 10 යට 256. 10 බෙදීම 256. මේක තමයි එන්නේ. දැන් ඔන්න මම මෙතන ස්කන්ධ හොයාගෙන තියෙන්නේ. මම මේවා සුළු කරේ නෑ. අතර සමීකරණ දාලා ආදේශ කරනකොට අපිට පුළුවන් මේවා සුළු කරන්න. ඒතර m1 කියන්නේ 1 යට 80යි, m2 කියන්නේ 10 යට 256යි. ඕනනම් මේකත් ආනික සුළු කරලා 5 බෙදීම 128යි කියලා ලියන්න පුළුවන්. දැන් අපෙන් අහන්නේ මේ අර ස්පන්දයට අනෙක් කෙලවට යන ගතවන කාලය. ඒතර කාලය හොයන්න නම් අපි ලියන්න වෙනවනේ වේගය සමානයි දුර බෙදීම කාලය කියලා තියෙනවනේ. එතන කාලය ලියන්න පුළුවන් දුර බෙදීම වේගය කියලා. එතෙන්ට යන්න. මම පොඩි රූප සටහනක් අඳින්නම්. එක තන්තුවක් මෙහෙම තියෙනවා. අනිත් තන්තුව මෙහෙම තියෙනවා. තන්තු දෙක. දැන් මේකේ වේගය වෙන සමීකරණ තමයි v සමානයි t යට m වල මූලය. වේගය වෙන සමීකරණ. මම මේ දුර ලියන්නම් L1 L2 කියලා. එහෙනම් කාලය ලියන්න පුළුවන් මුළු කාලය. අපි මුළු කාලය t කියලා ගත්තොත් ඒක ලියන්න පුළුවන් t1 ධන t2 කියලා. ස්පන්දේ මේක ගමන් කරන එක වේගයකින් අනක ගමන් කරන තවත් වේගයකින්. ඒක නිසා මේ වේග දෙක හොයලා එකතු කරන්න තියෙන්නේ. ඒතර කාලය කියලා කියන්නේ දුර බෙදීම වේගය. එහෙනම් මේක ලියන්න වෙන්නේ දුර L1යි බෙදන්න ඕන වේගයෙන්. අනිත් එකේ දුර L2යි වේගය v2. මෙන්න මේකෙන් තමයි කාලය එන්නේ. ඒතර වේගය ලියන්නේ කොහමද? වේගය ලියන්නේ t බෙදීම m වල වර්ගමූලය. t බෙදීම m වල වර්ගමූලය. ඒ දත්ත ටික තමයි දැන් දරුවන්ට ඕන වෙන්නේ. t නම් සමාන නැහැ දෙන්නටම. අපි තව ටිකක් ලියමු. එතන මෙතන L1 යටින් t බෙදීම m වල වර්ගමූලය. මෙතන එනවා L2 t බෙදීම m2 වර්ගමූලය. එහෙනම් දැන් මේ m එකත් උඩට යනවා m2ත් උඩට යනවා. t ඉර යටින් ඉන්නේ වර්ගමූල ඇතුලේ. එහෙනම් මුළු කාලය ලියන්න පුළුවන් මට මම සමීකරණ තවම ඇවිල්ලා තියෙන සංකේත වලින් මෙහෙම ලියන එක ලේසි. පටන් ගන්න තැනම ඉලක්කම් ආදේශ කරන්නේ නැතුව මුළු කාලය සමානයි එක් එක් තන්තුවේ ගමන් කරන කාල දෙක එකතුව. ඒතර කාලය ගන්නේ දුර බෙදන්න ඕන වේගයෙන්. මම දුරට තමයි L1 ලිව්වේ. L1 යට v1 L2 යට v2. v කියන්නේ t යට m වල මූලය. දැන් මේ m එක උඩට යනවා. එහෙනම් දරුවන්ට එන්නේ capital T සමානයි L1 m1 යට t වල මූලය එතන එන්නේ. අනිත් තැන එන්නේ L2
m2 යට t වල මූලය. මෙන්න මේ දෙක තමයි එන්නේ. දැන් අපි අර ගණනේ තියෙන දත්ත ටික අරගෙන මේවට ආදේශ කරමු L1 කියන්නේ කීයද? M1 කියන්නේ කීයද? T කියන්නේ කීයද කියලා ආදේශ කරමු. බලන්න L1 කියන්නේ 4.8යි. එයාගේ ස්කන්ධය වල තියෙන 1යට 80යි. ආතතියත් 80යි. දෙවෙනි එක්කෙනාගේ දිග 2.56යි. M2 කියන්නේ 10යට 256යි. ඒතර පළවෙනි එක්කෙනාගේ දිග 4.8යි. M1 කියන්නේ 1යට 80යි. 4.8යි 1යට 80යි. ඒතර මෙතෙන්ට එනවා මෙයා 4.8යි. මෙතන එනවා M1 කියන්නේ 1යට 80යි. තව T තියෙනවානේ. T කියන්නේත් 80යි. ඔන්න ඔය වගේ එකක් එන්නේ. ඊළඟ එක්කෙනාට එන්නේ L2 කියන එක එන්නේ බලන්න 2.56යි. M කියන්නේ 10යට 256යි. එහෙනම් මෙතන 2.56යි. M2 කියන්නේ 10යට 256යි. M2 කියලා කියන්නේ 10යට 256යි. T කියන්නේ 80යි. ඔන්න වගේ එකක් එන්නේ. දැන් සුළු කරන්න තියෙන මෙතන 80 ඒවා දෙකක් ඉන්නවනේ. ඒක නිසා වර්ගමූල ගන්න පුළුවන්. ඒතර 180යි එන්නේ. ඒතර දරුවන්ට එතන එන්නේ 4.8යට 80යි. මෙතන බලමු. මේ බිඳුවට කැපෙනවා. ඒතර 256යි 8යි ඉන්නේ. ඒතර 256 වර්ගමූල නම් 16යිනේ. මෙතන 8 විතරයි පොඩ්ඩක් සුළු වෙන්නේ නැත්තේ. ඒතර මේක ලියන්න පුළුවන් දරුවන්ට 2.56යි. මේ බිඳුව මේකට කැපුණා. මේ 256 වර්ගමූලයේ 16යි. තව 8ක් ඉන්නවා. 8 ලියන්න පුළුවන් 4 වරක් 2 කියලා. ඒතර 4 මූලේ 2යි. තව දෙකක් ඉතුරු වෙනවා. 8 කියන්නේ 4 වරක් 2නේ. 4 මූලේ 2යි. තව දෙකක් ඉතුරු වෙනවා. ඔන්න ඔය වගේ එකක් එන්නේ. මේක 8ෙන් කපන්න පුළුවන් දරුවන්ට 8 වරක් 10යි 8 වරක් 6යි. ඒතර 0.06යි. මේක නම් දෙකෙන් කපන්නත් පුළුවන් 16න් කපන්නත් පුළුවන්. අපි මෙතන මූල දෙකක් ඉන්න නිසා මේක ඉර උඩත් ඉරයටත් මූල දෙකෙන් වැඩි කරමු. මෙතන ඉර උඩත් ඉරයටත් මූල දෙකෙන් වැඩි කරාම මොකද ඉරයට වර්ගමූල සංඛ්‍යා තිබුණා සුළු කරන්න කරදරයි. ඒවා උඩට ගන්නවා. ඒක නිසා මම මෙතෙන්ට මූල දෙකක් උඩට දාලා යටටත් දානවා. ඒ යටට දාන මූල දෙක මේකෙන් වටිලා දෙකක් වෙනවා. ඒතර 2 වරක් 2 4යි. 4 වරක් 16 64යි. ඒතර එතන එන්නේ 2.56 මේ කොටස මූල දෙකෙන් වැඩි කරන්න එනවා. දැන් ඉර යටටත් මූල දෙකක් දැම්මනේ. ඒ මූල දෙක මේ මූල දෙක වෙනවා 2යි. 2 වරක් 2 4යි. 4 වරක් 16 64. දැන් මේක සුළු කරමු. 64 ඒවා මෙතෙන්ට බිඳුවයි 25ටත් නෑ 256ට 64 ඒවා 4යි. දශම බිඳුවයි 4 මූල දෙකෙන් වැඩි කරන්න ඕනේ.
මූල දෙක කියන්නේ 1.41යි. මේක සුළු කරලා ගන්න තියෙන දරුවන්ට. එතන මේක 4ෙන් වැඩි කරාම 4ක් 1 4යි. 4ක් 4 16යි. 4ක් 4යි. එතන එනවා 5.6යි 4යි. තව 10 රින් දෙකක් එනවනේ මෙතන. මේකෙන් වැඩි කරාම දශම ස්ථාන 4ක් එනවා. මම 2යි මෙතන තියුවේ. මේකත් දරුවන්ට ලියන්න පුළුවන් 6 වැඩි කිරීම 10 රින් 2යි කියලා. එතන 10 රින් 2ක් පිටට අරගෙන මේ දෙන එකතු කරන්න පුළුවන්. එතන 6 5 11යි. 11.6යි 4ක්. මේකට ලියන්න පුළුවන් මේ 10 රින් 2කට වැඩි කරලා. මේක තත්පර වලින් එන්නේ. කාලය තත්පර වලින් එන්නේ. 0.11 කියලා එන්නේ. ඒ කියන්නේ එච්චරම ලොකු දෙයක් නෑ. ඒක තිබුණේ අර තන්තු දෙකක් තියෙන නිසා ඒ තන්තු දෙකේ තරංගය ගමන් කරන වේගය වෙනස් වෙනවා. T8ට ආදේශ කරන්න විතරයි තිබුණේ. මේ කරන්න බලන්න. ඒකාකාර තන්තුවක දිග මීටර් 12යි, ස්කන්ධය කිලෝග්‍රෑම් 6යි. මේ අචල ලක්ෂකයෙන් එල්වා තන්තුවේ පහළ කෙළවරට කිලෝග්‍රෑම් 2ක භාරයක් එල්වා ඇත. ඒකට අපි දැන් සාමාන්‍යයෙන් ගණන් හදලා අපි තන්තුව තිරස්සනේ අඳින්නේ. මේක එහෙම නෙවෙයි අනිත් පැත්තට තියෙන සිරස්ස තියෙන්නේ. මේ විදිහට. මෙහෙම තියෙන්නේ. ඒතර මෙතනින් අචල ලක්ෂයකට ගහලා තියෙනවා. තන්තුව ඔස්සේ තරංගයක් ගමන් කරන්න නම් තන්තුවට ආතතියක් තියෙනවා. ඒතර ඒ ආතතිය ඇති කරන්න එයා කිලෝග්‍රෑම් 2ක භාරයක් මෙතෙන්ට එල්ලලා තියෙනවා. ඒතර කිලෝග්‍රෑම් 2ක් කියන්නේ නිව්ටන් 20ක්. එහෙනම් මේකේ ආතතිය නිව්ටන් 20යි මේ හරිය. ඊට පස්සේ තරංග ආයාමයේ 0.6ක් වන ස්පන්දයක්. එක පල්ස් එකක් මේක ඇති කරනවලු පහළ කෙළවරෙන්. එයා ඉහළ කෙළවරට ගමන් කරනකොට ස්පන්දයේ තරංග ආයාමය අහන්න. දැන් මේ තන්තුවට මේ බරක් තියෙනවනේ. අපි සාමාන්‍යයෙන් තන්තුවක සෑම තැනකම ස්කන්ධයේ ආතතිය එකම කියලා ගන්නේ එයාගේ බර ගණන් ගන්න නැතුණාමනේ. දැන් මේක සිරස්ස එල්ලලා තියෙන නිසා මෙයාගේ බරකුත් අපිට දීලා තියෙනවානේ. ඒකාකාර තන්තුවක දිග මීටර් 12යි ස්කන්ධය කිලෝග්‍රෑම් 6යි කියලා තියෙනවා. එහෙමනම් දැන් මෙතෙන්ට එනකොට මේ පහළ කෙළවරට මේ තන්තුවට දැනෙන්නේ මේ එල්ලපු භාරයේ බර විතරයි. ඒ කියන්නේ මෙතන ආතතිය නිව්ටන් 20යි. මේකේ මැදට ගියොත් මෙතෙන්ට ගියොත් එයාගේ ආතතිය එනවා මෙතන උඩින් ඉන කෑල්ලෙන් ඇදගෙන ඉන්න ඕනේ මේ පල්ලෙහා තියෙන තන්තු කොටසක්. ඒතර ඒ තන්තු කොටසට කිලෝග්‍රෑම් 3ක් එනවනේ. ඒතර ඒ 3යි මේ 2යි 5යි. ඒතර නිව්ටන් 50ක් එනවා මෙතෙන්ට. ඒතර උඩ කෙළවරට යනකොට උඩ කෙළවරේ මේ සීලිමෙන් ඇදගෙන ඉන්න ඕනේ මේ මුළු තන්තුවේම බරත්. ඒතර එතන කිලෝග්‍රෑම් 6යි. මෙතන කිලෝග්‍රෑම් 2යිනේ. ඒතර 6යි 2යි 8යි. ඒ කියන්නේ නිව්ටන් 80ක් මෙතන. එහෙනම් දැන් මේ තන්තුව දිගේ උඩට යනකොට ආතතිය වෙනස්. ඒතර ආතතිය වෙනස් නම් අපි දන්නවනේ වේගයත් වෙනස් වෙනවනේ. v සමානයි t8m වල මූලය. v සමානයි t බෙදීම m වල වර්ගමූලය. දැන් තන්තුව තිරස්ස තිබුණා නම් අපිට ඔය ප්‍රශ්නේ නැහැ. අපිට කියන්න පුළුවන් ආතතිය එකමයි කියලා. ඒතකොට ඒකේ බර දැනෙන්නේ නැහැනේ. මෙතන බර දැනෙනවනේ. ඒ නිසා ආතතිය වෙනස් වෙනවා. දැන් එහෙනම් අපි මෙතන හොයමු මේ දැන් මෙතන ස්පන්දයක් ඇති කරා කිව්වොත් එයාගේ සංඛ්‍යාතය වෙනස් වෙන්නේ නැහැ.
මෙතන තියෙන සංඛ්‍යාතයම තමයි මෙතනත් තියෙන්නේ. ඒතර v සමාන f ලැම්ඩා වල f වෙනස් වෙන්නේ නැහැ. එහෙමනම් v වෙනස් වෙනකොට ලැම්ඩා වෙනස් වෙනවා. v සමානයි f ලැම්ඩා අනුව මේ ගණන හැටියට v වැඩි වෙනවා ඇත්තටම උඩට යනකොට. t වැඩි වෙනවනේ. t වැඩි වෙනකොට v වැඩි වෙනවා. ඒතර v වැඩි වෙනවා නම් ලැම්ඩා වැඩි වෙනවා. f නියත නිසා f නියත නිසා v වැඩි වෙන විට ලැම්ඩා වැඩි වේ. ඔන්න ඕක ඉගෙන ගන්න ඕන දරුවෝ. මේ හරියට උඩට යනකොට වේගය වැඩි වෙනවා. නමුත් සංඛ්‍යාත වෙනස් වෙන්නේ නැහැ. එහෙනම් වේගය වැඩි වෙනවා නම් අනිත් පැත්තේ සමීකරණේ ලැම්ඩා වැඩි වෙනවා. ඒකයි අර ගණනේ අහන්නේ පල්ලෙහාදී ඇති කරන තරංග ආයාමයට වඩා වෙනස් එකක් නේ උඩ තියෙන්නේ. බලන්න. මේ 15 හරියෙන් ඇති වෙන එක තමයි තරංග ආයාමයේ 0.06 කියලා දීලා තියෙන්නේ. ඉහළ කෙළවරට ගමන් කරනකොට තරංගයේ ආයාමය තමයි අහන්නේ. ඒතර ඉහළ කෙළවරට යනකොට ආතතිය 80යි. පහළ කෙළවරේ ආතතිය 20යි. දැන් අපි මෙන්න මේ සමීකරණ රාශි කරන්න බලාගෙන මේක ලියමු. ඒතර දිග 12යි ස්කන්ධය 6යි. එහෙනම් සිම්පල් m කියන්නේ ඒකීය දිගක ස්කන්ධයනේ. සිම්පල් m කියන්නේ 6 බෙදන්න ඕන 12න්. ඒතර භාගය. ඒතර අපිට එනවා මේ තන්තුවේ මෙන්න මෙතන ආතතිය අපිට එන්නේ 80යි. මෙතන අර බාරයට සම්බන්ධ තැන ආතතිය එන්නේ 20යි. ඒතර v සමානයි t බෙදීම m වල වර්ගමූලය. m කියන්නේ ඒකීය දිග ස්කන්ධය. ඒක දීලා තියෙන විදිහට බලන්න. දිග 12යි ස්කන්ධය 6යි. එහෙනම් මේ 6 බෙදන්න ඕනේ 12න්. ඒතර භාගය. එහෙනම් අපිට එනවා v1 සමානයි t කියන්නේ 20යි. m කියන්නේ භාගයයි. m කියන්නේ භාගයයි. ඒතර මේ දෙක ඉලක්කමත් උඩට යනකොට ඒතර 40යි. මූල 40යි v1. ඉහළ කෙළවරේදී v2 එනවා ඒත් t ට m වල මූලය. ඒතර t කියන්නේ 80යිනේ. එතකොට 80 බෙදීම m කියන්නේ භාගය. ඒතර මේ දෙකත් උඩට ගිහිල්ලා 8 වරක් 2 16යි 160ක් එනවා. ඔන්න වේග දෙක. දැන් වේගය වෙන. ඒතර අපි ලියන්නේ v සමාන f ලැම්ඩානේ ලියන්න වෙන්නේ. ඒතර f වෙනස් වෙන්නේ නැහැ. එහෙනම් අපිට ලියන්න පුළුවන් අපි ඒකත් මෙතන ලියමු. f වෙනස් නොවේ. එකම ස්පන්දනේ මේ ගමන් කරන f වෙනස් නොවේ. එහෙනම් අපිට v සමාන f ලැම්ඩා කියලා ලියන්න පුළුවන්. v සමානයි f ලැම්ඩා අනුව v1 යට v2 සමානයි ලැම්ඩා 1 යට ලැම්ඩා 2. දැන් v1 අපි හොයාගත්ත 40 මූලය. v2 හොයාගත්ත 160 මූලය.
නම් 40 බෙදීම 160 මූලය. මම දෙකම එකතරේ ලිව්වා දෙකටම වර්ගමූල තියෙනවානේ 40 බෙදීම 160 වර්ගමූල. ලැම්ඩා 1 කිව්වේ 0.06යි. ඒතර මෙයා 0.06යි මෙයා දන්නේ නැහැ. ඒතර මෙතන බිඳුව කැපෙනවා 4ට 16 තියෙන්නේ. ඒවා සුළු වෙන්න දීලා තියෙන්නේ. මෙතන 2යි මෙතන 4යි. ඒතර 2යි 4යි ඒකත් කැපුණා භාගයක් නෙන්නේ. ඒතර මේ දෙකෙන් මෙහාට වැඩි කරන්න පුළුවන්. එහෙනම් 0.06 වැඩි කිරීම 2යි. ඒ කියන්නේ 0.1යි 2යි. එහෙනම් කලින්ට වඩා ටිකක් දෙගුණයක් වෙච්ච තරංග ආයාමයක් තමයි එන්නේ. මේක තමයි අපෙන් අහන්නේ. ඉහළ කෙළවරේ තරංග ආයාමය මොකක්ද කියලා අපෙන් අහන්නේ. මේක නිකන් හැඩය දල වශයෙන් ඇන්දොත් මෙන්න මේ වගේ තමයි දරුවන්ට පේන්නේ. බහුවර්ණයක වගේ එක අහන්නත් පුළුවන් දරුවන්ගේ මේකේ තරංග රටාව මොන වගේ හැඩයක්ද කියලා. මේක අන්තිමට මේ හරිය නිකන් පොඩි තරංග පෙරමුණක් ඇත්තේ ඔය වගේ එකක්. මේ හරියට යන එක නිකන් ලොකු එකක් ඇති මෙහෙ එනවා. විශාල වෙනවා. ඔන්න වගේ තරංගයක් තමයි එතකොට අඳින්න වෙන්නේ. ඒක ටිකක් අමාරුයි ආත්‍ය හොයන තැනින් තැන සංඛ්‍යාතය වෙනස් වෙන්නේ නැහැ කියලා මතක තියාගෙන ඉන්න ඕන. ඒක තමයි කරන්න තියෙන්නේ. තව ගණනක් තියෙනවා අපි ඒකෙත් බලමු මොකද්ද කියන්නේ කියලා. A සහ B සරසුල් දෙකක් එකවර කම්පණය කළ විට තත්පරයට නුගසුම් 4යි. අපි කලින් නුගසුම් පාඩමේ ඉගෙන ගත්තා. අර නුගසුම් සංඛ්‍යාතය කියලා කියන්නේ මේ ප්‍රභව දෙකේ සංඛ්‍යාතවල වෙනස. සරසුල ඇදි තන්තුවක 32.4ක දිගක් සමග අනුනාද වන අතර B සරසුල කම්බියේ 32ක දිගක් සමග අනුනාද. මෙතන A එකක් එන්න ඕන. මෙතන A සරසුල වෙන්න ඕන. A හා B සරසුල් දෙකක් තියෙනවා. කම්පණය කරාම තත්පරයට නුගසුම් 4ක් ඇහෙනවලු. එහෙනම් අපිට ලියන්න පුළුවන් FA ඉන්නවා FB ඉන්නවා. අපි දන්නේ නැහැ මේ දෙන්න මේ කවුද වැඩි කවුද අඩු කියලා අපි දන්නේ නැහැ. කොහොම හරි මේ දෙන්නගේ වෙනස 4ක් කියලා තමයි කියන්නේ. මම දරුවන්ට කියලා තියෙනවා සංඛ්‍යාතය කාගේද වැඩි කියලා අපි හරියටම දන්නේ නැත්නම් මේක මාපාංක දාලා ලියන්න වෙන්නේ. මෙන්න මේ වගේ එකක් තමයි කියලා තියෙන්නේ. අපි ස්ථිරව දන්නේ නැත්නම් කවුද සංඛ්‍යාතය වැඩි කියලා මාපාංකයක් දාලා තමයි ලියන්න වෙන්නේ. ඊට පස්සේ කරන A සරසුල ඇදි තන්තුවක 32.4ක දිගක් සමග අනුනාද වුණාලු. අනුනාද වෙනවා කියන සංඛ්‍යාතය සමානයි කියන එකනේ. B සරසුල කම්බියේ සෙන්ටිමීටර් 32ක් සමග අනුනාද වුණා. අපෙන් අහන සරසුල් දෙකේ සංඛ්‍යාත. ඒතර කම්බියක් සමග අනුනාද වෙනවා නම් ඒ කියන්නේ සරසුලේ සංඛ්‍යාතය සමාන වෙන්න ඕන කම්බිය හට ගන්නා තරංගයේ සංඛ්‍යාතයට. ඒතර කම්බියේ සංඛ්‍යාතය අපි ලියන්නේ n බෙදීම 2l කියලා. කොහොමනේ ලියන්නේ? මේක t යට m ලිව්වත් එකයි v කියලා ලිව්වත් එකයි. එතකොට f කියන එකේ බලන්න ඉරයට තියෙනවා l එකක්. එහෙමනම් l වැඩි වුණාම සංඛ්‍යාතය අඩු වෙනවා. l වැඩි වුණා මෙතන 32.4ක් තියෙනනේ a සරසුල. ඒතර 32.4ක් තියෙනවා කියන්නේ දිග වැඩි. එහෙනම් දිග වැඩි නම් a සරසුලේ සංඛ්‍යාතය අඩු වෙන්න ඕන. අන්න එහෙමයි ඒක මෙතනින් බලා ගන්න. මේ සමීකරණය තමයි ඒක බලා ගන්න. එහෙනම් අපිට ලියන්න පුළුවන් දැන් මේකෙන් අපි ඒකත් ලියමු ඒ වාක්‍යයත් ලියමු. නැත්නම් දරුවන්ට ඒක අවබෝධ වෙන්නේ නැහැ නේ. දිග වැඩි වන විට
සංඛ්‍යාතය අඩු වේ. අපිට එතනින් निराකරණය කරගන්න පුළුවන් දිග වැඩි කවුද කියලා දීලා. ගාන කියන්නේ ඒ සරසුල කම්බියේ දිග වැඩි බලන්න. ඒ සරසුල ඇදි තන්තුවේ 32.4 සෙන්ටිමීටර් සමග. B තන්තුව ඇවිල්ලා තියෙන 32යි. එයාට දිග අඩුයිනේ. දිග අඩු නම් සංඛ්‍යාතය වැඩි. එහෙනම් මෙතන දැන් මාපාංකය අයින් කරලා දරුවන්ට ලියන්න පුළුවන් FB ඍණ FA සමානයි 4යි කියලා. එහෙනම් මෙතනින් දරුවන්ට මේ ප්‍රශ්න निराකරණය වෙනවා. මෙන්න මේකට අනුව කියන්න පුළුවන් FB කියන එක්කෙනා විශාලයි FA කියලා. එහෙනම් දරුවන්ට ලියන්න පුළුවන් FB ඍණ FA සමානයි 4යි කියලා. දැන් එකක දිග 32යි අනිත් එකේ 32.4යිනේ තියෙන්නේ. ඒක දීලා තියෙන අර සමීකරණයෙන් කවුද වැඩි කියලා හොයාගන්න. දැන් අපි ආදේශ කරමු. මේක ආදේශ කරලා අපිට දැන් එනවා මෙන්න මේ සමීකරණයෙන් පටන් අරන් හදන්න පුළුවන්. එතනින් අපිට එනවා FB ඍණ FA සමානයි 4යි. ඒතර FB ලියන්න පුළුවන් එකයට 2යි 32යි කියලා. T යටේට මම v ම ලියනවා. මේක ඍණ ඊළඟ එක්කෙනා කියනවා එකයට දෙවාරයක් 32.4 වරක් v මේක සමානයි 4ට. මම අර v ට ලිව්වේ t යටෙන් වල මූලය කියලා. ඒක මේකට අවශ්‍ය වෙන්නේ නැහැ. ඒක දීලා නැහැ නේ විදිහට. ආතතිය අරම මේව දීලා නැහැනේ. ඒක නිසා. දැන් v පිටට ගත්තාම 10 ඍණ දෙකත් පිටට ගන්න පුළුවන්. දෙකේ ඉලක්කමත් පිටට ගන්න පුළුවන්. ඒතර v බෙදීම 2යි 10 ඍණ 2යි පිටට ගන්න. v බෙදීම 2යි 10 ඍණ 2යි පිටට ගත්තාම මෙතන එකයට 32 ඍණ එකයට 32.4 ඒක සමානයි මෙතන 4ට. දැන් දරුවන්ට මේක සුළු කර ගන්න පුළුවන් මේ 32.4 මෙතෙන්ට යනවා 32 මෙතෙන්ට එනවා. ඒතර අඩු කරාම ඉර උඩින් එන්නේ 0.4. එහෙනම් v බෙදීම දෙවාරයක් 10 ඍණ 2 මෙතන 0.4යට 32 වැඩි කිරීම 32.4 මේක සමානයි 4ට. දැන් මෙතනින් v හොයා ගන්න පුළුවන්. මෙතනින් දරුවන්ට එනවා v සමානයි මේ ටික ඔක්කොම මේ පැත්තට වැඩි කරලා 0.4ෙන් බෙදන්න ඕනේ. එහෙම නැත්නම් මේ 0.4 මෙතෙන්ට කපන්න පුළුවන්. ඒතර මෙතන 0.1යි. 0.1 කියන්නේ 10 ඍණ 1යි. ඒ 10 ඍණ එකත් මේකට කපන්න පුළුවන්. ඒතර මෙතන 10 ඍණ 1යි. එහෙනම් එන්නේ 2 වැඩි කිරීම 32 වැඩි කිරීම 32.4 වැඩි කිරීම ආයෙ ඉගෙන ගන්න. මේ 4 මේකට කැපුණා මෙතන 10 ඍණ 1යි. ඒ 10 ඍණ එක මේකට කැපුණාම එතන 10 ඍණ 1යි. ඒ ටික තමයි මම මෙහාට වැඩි කරන්නේ. ඒතර මෙතන එනවා 10 ඍණ 1යි. දැන් මේ ටික සුළු කරාම v එනවා. ඒතර අර v වලගේ අපිට අතන කලින් සමයකට ආශ කරන්න පුළුවන්. ඒකෙන් පුළුවන් f හොයන්න. මම මේ ටිකත් එක්ක අතෙන්ට යන්නම්. අතන තිබුණානේ FA ඍණ FB සමානයි 4යි කියලා. අපි ඒකෙන් තමයි මේක ආවේ. දැන් අපි ලියන්න පුළුවන් FB නේ වැඩි FB සමානයි
එකයට දෙවාරයක් 32යි. 32 වැඩි 10 ඍණ 2යි. එකයට 2l T8m. T8m වල මූලය කියන්නේ v ට. ඒ v තමයි මේ හොයාගෙන තියෙන්නේ. ඒක මෙතන ලිව්වම හරියි. දෙවාරයක් 32 වාරයක් 32.4 වරක් 10 ඍණ 1ක්. මම මේවා සුළු කරේ නැහැ මොනවද නිකම්ම ලියාගෙන ගියා. ඒතර මේ දෙන්න කැපිලා යනවා කොහොමද? ඒතර 32.4යි 10 ඍණ 1ක් මෙතෙන්ට කැපෙනවා. ඒතර 10 ඍණ 1ක් ඉතුරු වෙනවා. ඒක උඩට එනවා. ඒතර 324යි. එහෙනම් B සරසුලේ සංඛ්‍යාතය 324යි. අර කලින් කිව්වනේ නුගසුම් 4යිනේ ආවේ කියලා. එහෙනම් FA කියන්නේ 320යි. FA කියන්නේ 320යි. අපි මේව හැදුවේ මේ සරසුලත් එක්ක අනුනාද වෙන අර කම්බියේ දිග මූලිකයෙන් අනුනාද වෙනවා කියලා අරන් තමයි හැදුවේ. එන්ට එක දාලා තමයි මම මෙතන ගණන හැදුවේ. ඔන්න දරුවන්ට දැන් ගණන් කීපයක්ම සාකච්ඡා කරලා දුන්නා. මම හිතන්නේ මේව හැදුවට පස්සේ දරුවන්ට මේකේ සමීකරණ දැන් පුරුදු වෙන්න ඕන හොඳට. T8m වල මූලය ලියන්න, උපරිතාන ලියා ගන්න, 1/2 L T8m ලියන්න. නිෂ්පන්ද කොතනද, ප්‍රශ්පන්ද කොතනද? ඒවා තමයි මේකේ සාකච්ඡා කරන්නේ. අපි ඊළඟ කොටසදී බලනවා මේකේ මේ තන්තු ගැටක ගන්න පුළුවන් වෙනත් ආකාර තියෙනවා. ඒවයින් කොහොමද ස්ථාවර තරංග හටගන්නේ කියලා ඊළඟ කොටසදී සාකච්ඡා කරනවා.